පහුගිය දවසක චීන ජනාධිපතිවරයා හා ලංකාවේ ජනාධිපතිවරයා අතර දුරකථන සංවාදයක් පවත්වනවා. අපි දැක්කා ලංකාවේ මාධ්‍යවලින් ඒ පිළිබඳව යම් කිසි ආකාරයක වාර්තාවක් ඒ සාකච්ඡා පිළිබඳ යම් යම් සාරාංශයන් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ලංකාවේ අපි කියවපු අපි දැක්ක සාරාංශය සහ ප්‍රවෘත්තියට වඩා එහයින් ගිය ප්‍රවෘත්තියක් සහ තොරතුරු අපි චීන මාධ්‍යවලින් නැත්තම් ඒ චීන ජනාධිපතිවරයාගේ නිකුත් කරන ලද ඒ මාධ්‍ය නිවේදන වලින් අපිට දකින්න ලැබෙනවා කියවන්න ලැබෙනවා සමාජ මාධ්‍යවල තියෙනවා. දැන් මෙහින් ප්‍රධානම කාරණයක් තමයි අපිට සැලකිය යුතු කාරණයක් වෙන්නේ චීන ජනාධිපතිවරයාගේ මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා ලංකාවේ ආණ්ඩුව නැත්තම් ලංකාවේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කැමැත්තක් පළ කරනවා යම්කිසි විදියට චීනයේ පවතින දේශපාලන ක්‍රමය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා. චීනයේ පවතින දේශපාලන ක්‍රමය අධ්‍යයනය කරන්න. මේක තමයි බරපතල කාරණය. දැන් අපි දන්නවා චීනයේ දේශපාලන ක්‍රමයෙන් අපිට මොනවද ගන්න තියෙන්නේ. ඒත් චීන දේශපාලන ක්‍රමයයි අපේ දේශපාලන ක්‍රමයයි අතර අඩුම තරමින් පෑහෙන ළඟින්වත් යන සමානකම් තියෙනවා. අපි දන්නවා ලංකාවේ දේශපාලන ක්‍රමය අවුරුදු 100ක් විතර අපි ඇඩගැහිලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඌරුවකට. අවුරුදු 100ක විතර එවැනි සම්ප්‍රදායක් තියෙනවා. අපි ගත්තොත් එහෙම ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අපි යටත් විජිත යුගයේ ඉඳලම තිබුණු 1931 ගත්තා ඩොනමෝර් ගත්තත් කැමරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගත්තත් ඊට පස්සේ අපි දිගින් දිගටම අවුරුදු 100ක විතර අපේ දේශපාලන සම්ප්‍රදාය වෙලා තිබෙන්නේ යම්කිසි විදියකට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ඌරුවක්. අපි ආණ්ඩු වෙනස් කරනවා. අනෙක් කාරණේ තමයි ජනතාව ඒ සක්‍රියව ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඒ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙනවා. අපේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය පවතින්නේ මේ අපේ දේශපාලන ක්‍රමය පවතින්නේ ජනතාව ඒකට අනුගත වෙනවා. ජනතාව සක්‍රිය වේ දේශපාලන ක්‍රියාදාමයට සම්බන්ධ වෙනවා. ජනතාව ඒ ආණ්ඩු වෙනස් කරන්න සම්බන්ධ වෙනවා. ආණ්ඩු වලට විරුද්ධත්වය දක්වන්න සම්බන්ධ වෙනවා. ඒ ක්‍රියාදාමයට බැදිහත් වෙනවා. ඒ නිසා තමයි අපේ දේශපාලන ක්‍රමය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඌරුවක් තියෙන්නේ. හැබැයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි දන්නවා ඒ ආණ්ඩු වෙනස් කරන්න තිබුණු ගතිකය අපේ ඉතිහාසය පුරා අපේ නිදහසෙන් පස්සේ අපි දැක්කේ එක දිගට එක ආණ්ඩුවක් අවුරුදු 10ක් 12ක් ඉන්නේ නැහැ. එහෙම ඉඳලා නැහැ, එහෙම ඉන්න දෙන්නේ නැහැ ජනතාව. ඒ ආණ්ඩු වෙනස් කරනවා. ජනතාව ඒවට මැදිහත් වෙනවා. සක්‍රියව මැදිහත් වෙනවා. ඒ මැතිවරණ ක්‍රියාදාමයට මැදිහත් වෙනවා. හැබැයි 1978 තමයි අපි දැක්කේ මේ ජේ.ආර්. ජයවර්ධන කරපු දේශපාලන ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ඔහුගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය හරහා ගෙනාපු විධායක ජනාධිපති ක්‍රමය තුල තමයි අපි දැක්කේ මේ ආණ්ඩු වෙනස් කරන ගතිකය. එහෙම නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී ඌරුව මේක සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් යම්කිසි විදියකට සර්වාධිපති ස්වරූපයේ දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට නැඹුරු වුණේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. එහෙම නැත්නම් මේ රටේ ජනතාව තමන්ගේ ජනතා නියෝජිතයන් හරහා තමන්ගේ දේශපාලන අභිලාෂයන් ක්‍රියාත්මක කළා. ඒකට මැදිහත් වුණා. හැබැයි අපි දැක්කේ ජේ.ආර්. ජයවර්ධන ඊට ඉහළින් විධායකයෙක් හදලා ඒ විධායකයේ සම්පූර්ණ බලතලකට අරගෙන ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කළා. ඒක තමයි අපි 1978න් දැක්කේ. ඒක තමයි සර්වාධිපති ස්වරූපය උනේ. ඒ නිසා තමයි මේ දිගින් දිගටම අවුරුදු 10 12 තියෙන ආණ්ඩු හදාගන්න පුළුවන් උනේ, විරුද්ධවාදීන් මර්ධනය කරන්න පුළුවන් උනේ, ඒවා යටපත් කරන්න පුළුවන් උනේ, ආයතන තමන්ගේ අතට ගන්න පුළුවන් උනේ, ඊට පස්සේ ඡන්ද කල් දහන්න පුළුවන් උනේ ජේ.ආර්. ජයවර්ධනගෙන් පටන් ගත්තාම මේ ස්වරූපය අපි දැක්කේ. එතකොට අපේ දේශපාලන ක්‍රමය තමයි ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඌරුව. ඒකට දැන් අපි මේකට මොකක්ද අපි චීනෙන් ගන්නෙ? මොකක්ද අපි චීනෙන් අධ්‍යයනය කරන්නේ? මොකක්ද චීනේ තියෙන්නේ? මම සරලවම කියන්නම්. චීනේ තියෙන සම්ප්‍රදාය හොඳටම පේන එකක් තමයි මාෝ සේතුන්ගේ සංස්කෘතික විප්ලවයේ එක් අවස්ථාවක පන්සල් කඩලා ඒවා දරට ගත්තා. පන්සල් කඩලා දරට ගත්තා. ඔන්න පළවෙනි දේ. ඔන්න එක සම්ප්‍රදාය එක දෙයක්. ඔය සංස්කෘතික විප්ලවයෙන් කෙරුණු එක දෙයක් තමයි ඉතිහාසයේ බොහොම ඒ සංස්කෘතික විප්ලවය ගැන අධ්‍යයනය කරනකොට අපිට කියවන්න ලැබෙන දෙයක් තමයි පන්සල් කඩලා දරට ගත්තා.
මේ අපි එක පැත්තකින් අපි සංස්කෘතික වශයෙන් අපිට තියෙනවද සම්බන්ධය? අපිට තියෙන සිංහල බෞද්ධ සම්ප්‍රදාය සංස්කෘතිය. ඒ අය සංස්කෘතිය ගැන හිතන්නේ එහෙම. ඒ අය පන්සල් වලට සැලකුවේ එහෙම. එතකොට අපේ බෞද්ධ සම්ප්‍රදායයි අපේ බෞද්ධ සංස්කෘතිය අතර එකඟ යම්කිසි විදිහක පෑහීමක් තියෙනවද? මොකද්ද චීනයේ තියෙන දේශපාලන ක්‍රමය? චීනය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වරූපයේ දේශපාලන ක්‍රමයක්. චීනය ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නේ නැහැ. මොකද්ද චීන සමාජයට වෙලා තියෙන්නේ? චීන මිනිස්සුන්ට වෙලා තියෙන්නේ උදේ පාන්දර වැඩට ගිහිල්ලා හවස් වෙනකම් වැඩ කරලා ඊට පස්සේ ගෙදරට ඇවිල්ලා පැය ගාණක් විතර නිදිය ගන්න කලින් අර චීන ආණ්ඩුවේ ඒ චීන අධිකාරීවාදී ස්වරූපයේ ආණ්ඩුවේ ප්‍රවෘත්ති ටික බලලා ඒගොල්ලන්ගේ නිවේදන ටික බලලා ටික වෙලාවක් බුදියගෙන ආයි පාන්දර නැගිටලා ආයි මිනිස්සු වැඩට යනවා. ඒක නිකන් හරියට ඒකමාහණී මිනිස්සු ඉන්නේ. සමාජ ජීවිතයක් නැහැ. චීන සමාජයට විරෝධය දක්වන්න බෑ. විරුද්ධවාදී දේශපාලනයට ඉඩක් නැහැ. විරුද්ධවාදයට පාරට බැස්සොත් එහෙම චීනයේ සලකන විදිය අපි දැක්කනේ ලක්ෂ ගණන් තරුණයන්ට මොකද උනේ කියන එක. ලක්ෂ ගණනක් තරුණයන්ට වෙඩි තියලා මරලා දාපු විදිය. ඒතර මේක තමයි තියෙන සම්ප්‍රදාය. චීනේ නැත්තම් කොමිෂන් හදනවා. ඒ කොමිෂන් හරහා පාලනය කරනවා. ඒ කොමිෂන් හරහා පාලනය කර විශේෂයෙන්ම සමාගම් පාලනය කරද්දි, ඔවුන්ගේ ආයතන පාලනය කරද්දි කොමිෂන් හදලා ඒ කොමිෂන් වල තිබෙන අධිකාරීවාදී ස්වරූපය යටතට ඔක්කොම අරගෙන, එතකොට ඒ අධිකාරීවාදී ස්වරූපය ප්‍රශ්න කරන්න බෑ. එමට වෘත්තීය සමිති වලට සටන් කරන්න බෑ. ඒගොල්ලන්ගේ මහා දැවැන්ත ව්‍යාපාර දැවැන්ත සමාගම් වල තිබෙන ඒ සමාගම් වල තිබෙන කොමිෂන් පාලනය කරන්නේ යම්කිසි විදිහකට අධිකාරීවාදී මිලිටරිවාදී ස්වරූපයකින්. ඒවට විරෝධයන් දක්වන්න බෑ. ඒවට එරෙහිව පාරට බහින්න බෑ. යම්කිසි අක්‍රමිකතාවයක් ආවොත් ඒවට එරෙහිව පාරට බහින්න බෑ. ඒවට එරෙහිව ලියන්න බෑ. දැන් අපි දැක්කා චීන ක්‍රමය චීන දේශපාලන ක්‍රමය මොකද්ද කියන එක මේ වසංගත තත්ත්වය යටතේ අන්තිමේදී ලෝක විනාශයක් තත්ත්වයට මේක ගියා. මේක ලෝකයට එලි කරන්න දුන්නේ නැහැ. එලි කරන්න ගිය මාධ්‍යවේදීන්ට මොකද උනේ? එලි කරන්න සූදානම් වෙච්ච එලි කරපු වෛද්‍යවරුන්ට මොකද උනේ? වෛද්‍යවරුන් ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. ඔවුන් අතුරුදහන් කියන එක තමයි මාධ්‍ය වලින් වාර්තා වෙන්නේ. ඒතකොට එවැනි තත්ත්වයක් මේක තමයි චීන ක්‍රමය. චීන විරුද්ධවාදී ඉඩ දෙන්නේ නැහැ. සමතලා කරලා තියෙන්නේ. චීන සංස්කෘතික විප්ලවය පටන් ගන්නෙ මම අර කලින් කිව්වා වගේ පන්සල් කඩලා දරට දාලා. පන්සල් කඩලා ඒවා දරට ගත්තා. එවැනි සම්ප්‍රදායක් විදියට යන්නේ. එවැනි දේශපාලන ඌරුවක් භාවිතයක් තියෙන්නේ. එතකොට දැන් අපිට මාධ්‍ය වලින් අහන්න ලැබෙන්නේ මේ චීන ජනාධිපතිවරයාගේ මාධ්‍ය නිවේදන වලට අනුව අපි මොකක්ද අධ්‍යයනය කරන්න යන දේශපාලන ක්‍රමය මොනවද අපි චීනෙන් ගන්නෙ? චීනෙන් ගන්න තියෙන දේ තමයි ඔන්න චීනෙන් අරගෙන තියෙනවා බුරුමේ. චීනෙන් බුරුමේ අරගෙන තියෙන ටික පේනවනේ. අර මොකක් හරි මිලිටරි යුන්ටාවන් පිහිටවලා ඒ මිලිටරි නායකයෝ පත් කළා. අර මිලිටරි නායකයන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ඉන්නලා මිනිස්සු පාරට බහිනකොට ඔය අපිට පේනවා දැන් 500කට වඩා මිනිස්සු මැරිලා. පන්සල් ඇතුළට පැනලා පන්සල් වල ඉන්න හාමුදුරුවරු කරෙන් අල්ලගෙන එන්නේ. ගගහ අරගෙන එන්නේ. අන්න එවැනි සම්ප්‍රදායක් තියෙන ඔය චීනෙන් ලබා දීපු දායාදය. අන්න චීනෙන් අර තවත් බෞද්ධ රටක් වෙච්ච බුරුමේ ඉගෙන ගත්ත දේ. ඒ තිබුණු ඒ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය ඒක උඩු යටි කුරු කරලා ඒ දේශපාලන නායකයන් හිර කරලා ඔන්න හදලා තියෙන චීන මොඩලය. දැන් මේ චීන මොඩලය වගේ එකක් හදන්න යන්නේ ඒක ප්‍රැක්ටිස් කරන්න යනවායි කියන්නේ පෝට් සිටි එකේ. පෝට් සිටි එකේ වගේ නිකන් කොමිෂන් එකක් යටතට අරගෙන පාලනය කරන්න. දැන් අපි දන්නවා මේ ව්‍යාපාර මූල්‍ය සූරාගෙන ගන්න උත්සාහ කරද්දි මේවා හදන්නේ ඒකට. මේ ව්‍යාපාර මේ මූල්‍ය මේ සමාගම් මූල්‍ය අන්තිමේදී ජනතාව සූරාගෙන කනකොට සූරාගෙන කෑමට එරෙහිව ජනතාව පාරට බහින්න සූදානම් වෙනකොට ජනතාවගෙන් විරෝධයන් එල්ල වෙනකොට ඒ විරෝධයන් සමතලා කරන්න පුළුවන් වෙන්නේ අර චීන මොඩලේ ඔය කමිෂන් පත් කරලා ඒගොල්ලොම නඩු අහලා ඒගොල්ලොම තීන්දුව දෙන ක්‍රමයකට. මේක තමයි ඇති වෙන්න යන තත්ත්වය. අන්තිමේදී මේක මෙතනින් අතර වෙන්නේ නැහැ. මේ ක්‍රමය ඉගෙනගෙන අපේ ආණ්ඩුව අන්තිමේදී මේ වර්තමානයේ තියෙන්නේ යම්කිසි විදිහකට අධිකාරීවාදී සමාගම් මූල්‍ය අධිපතිවාදයක් දරන දේශපාලන ක්‍රමයක් ලංකාවේ තියෙන්නේ. යම්කිසි අධිපතිවාදී ස්වරූපයක ආණ්ඩුකරණයක් අපිට දකින්න ලැබෙන්නේ. ඒතර දැන් මේක චීන මොඩලයක් මේකට ඇතුල් වුණාට පස්සේ අපි ගමන් කරන්නේ අන්තිමේදී බුරුමය දිශාවට. අන්තිමේදී මේක රට ගමන් කරන්නේ බුරුමය දිශාවට. අද බුරුමයට අත් වෙලා තියෙන ඉරණ මේක. ඒ නිසා මොනවද මේ චීනෙන් ඉගෙන ගන්න තියෙන්නේ? අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. අපි ආණ්ඩුවෙන් අහන්නේ මොකද්ද චීනෙන් ඉගෙන ගන්නේ? අරනම් චීනයට අපි උගන්වන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව. අපි අවුරුදු 100ක විතර ප්‍රජාතන්ත්‍රවාදී මූලයක් ප්‍රජාතන්ත්‍රවාදී ඌරුවක් සම්ප්‍රදායක් තියෙන රටක්. ඒ නිසා අපිට පේනවා මේ ගමන් කරවන්නේ
අධිකාරීවාදී දිසාවකට මේ අධිකාරීවාදී දේශපාලන යාන්ත්‍රණයක් තමයි අවශ්‍ය කරන්නේ සමාගම් මූල්‍ය. ඒ සමාගම් වලට ඒ සමාගම් මූල්‍යයට මේ රට තුල අඬුපඩු ගහලා දිගහැෙන්න මේවා තුල ස්ථාපිත වෙන්න අවශ්‍ය කරනවා අධිකාරීවාදී ස්වරූපයේ ආණ්ඩුකරණයක්. ඒතර මේ අධිකාරීවාදී ස්වරූපයේ ආණ්ඩුකරණයක් ගැන පාඩම් ඉගෙන ගන්න තියෙන්නේ. පාඩම් ඉගෙන ගන්න යන්නේ චීනෙන්. මොකද චීනයේ තිබෙන ක්‍රමයක තමයි ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය. ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන සම්ප්‍රදායක් ඌරුවක් තියෙන්නේ. මේක තමයි අපිට තියෙන බරපතලම ප්‍රශ්නය. දැන් අපි දැන් අපිට බුරුමේ මෙතරම් මහා දැවැන්ත මනුෂ්‍යත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව සියලුම මානව අයිතීන් උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලන මිනිස්සුන්ට ගහනවා වෙඩි තියනවා මරනවා. එවැනි තත්වයක් තියෙන්නේ. දැන් එවැනි තත්වයක් තියෙද්දි අද මාධ්‍යවල පළ වෙනවා අදානි සමාගම චීනයේ යැංගුන් මේ චීනයේ මිලිටරි පාලනය යටතේ පවතින වරායකට වරායක් වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කරන්න යනවා. ඒ මිලිටරි පාලනයන් එක්ක මිලිටරි පාලනය යටතේ පවතින වරායවල් සංවර්ධනය කිරීම සඳහා මුදල් වැය කරනවා. ඒ අනුව මේ වන විට ඩොලර් මිලියන 68ක් පමණ ආයෝජනය කරලා තිබෙනවා. මුළු ලෝකෙම අද බුරුමේ ගමන් කරන්නේ මිලිටරි යුන්ටාවක් පාලනය කරන්න කියන බරපතල විවේචනය තියෙද්දි මෙන්න මේ අධිකාරීවාදී ආණ්ඩුත් එක්ක මිලිටරි ස්වරූපයේ ආණ්ඩුත් එක්ක අදානි සමාගම් වැනි සමාගම් කටයුතු කරමින් ඉන්නවා. ඒතර ඔය අදානි සමාගම් තමයි අද වන විට ලංකාවේ නැගෙනහිරට විරෝධය දැක්වුවාම ආණ්ඩුව බටහිරට අත උස්සලා මේ දොහොත් මුදුනේ තියලා බටහිර ජැටිය දීලා තියෙන්නේ මේ අදානි සමාගම් වලට. අදානි සමාගමට. ඒතකොට බොහොම පැහැදිලි මේ සමාගම් කටයුතු කරන්නේ අධිකාරීවාදී ස්වරූපේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුත් එක්ක. ඒක තමයි බරපතලම තත්ත්වය තියෙන්නේ. මේක ඊටාම බරපතල තත්ත්වයක් විදිහටයි අපි සලකන්නේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් විදිහටයි අපි සලකන්නේ.